සරල කරන ලද එකතු කලාගේ මත බදු හෙවත් එස්සට් සම්බන්ධයෙන් දැනුවත් කිරීම මෙම වැඩසටහනින් අපි බලාපොරොත්තු වෙනවා. එහිදී එස්සට් යටතේ ලියාපදිංචිය එස්සට් යටතේ පද්ධතිය යථාවත් කළ යුතු දත්ත මොනවාද? එම දත්ත පද්ධතිය යථාවත් කරන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමක් කරනවා. එස්සට් ස්කීම් එක යටතට අපි යම් හඳුනාගත් කාණ්ඩයකට විතරයි පහසුකම ලබා දෙන්නේ. එහිදී මේ හඳුනාගත් කාණ්ඩය පළවෙනි කොටස අපි හඳුනා ගන්නවා Registered Identified Purchaser. ඒ කියන්නේ RIP අපි ලියාපදිංචි හඳුනාගත් ගැනුම්කරුවන්. ලියාපදිංචි හඳුනාගත් ගැනුම්කරුවන් සඳහා VAT එක නොගෙවා බඩු මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඊපස්සේ ලියාපදිංචි හඳුනාගත් සැපයුම්කරුවන් Registered Identified Supplier ඒ කියන්නේ RIS. RISට VAT එක එකතු නොකර භාණ්ඩ හා සේවා විකිණීමේ පහසුකම තියෙනවා. ඒ වගේම RIPට RIS කෙනෙක් විදියටත් කටයුතු කරන්න පුළුවන්. මේ එස්සට් ස්කීම් එක යටතේදී අපි විශේෂයෙන් හඳුන්වා දෙනවා ක්‍රෙඩිට් වවුචර් එකක්. ක්‍රෙඩිට් වවුචර් බුක් එකක් අපි දෙපාර්තමේන්තුවෙන් ලියාපදිංචි හඳුනාගත් ගැනුම්කරු ඒ කියන්නේ RIPට ලබා දෙනවා. RIP මිලදී ගැනීමක් කරන විට VAT portion එක ක්‍රෙඩිට් වවුචර් එකකින් සප්ලයර්ට ලබා දිය යුතු වෙනවා. දැන් අපි බලමු ලියාපදිංචි හඳුනාගත් ගැනුම්කරු තත්ත්වය යටතේ අපි ලියාපදිංචිය ලබා දෙන්නේ කාටද කියලා. එහිදී අපි ප්‍රධාන වශයෙන්ම ඍජු අපනයනකරුවන් සඳහා RIP තත්ත්වය ලබා දෙනවා. ඊළඟට වක්‍ර අපනයනකරුවන් සඳහාත් අපි RIP තත්ත්වය ලබා දෙනවා. ඊළඟට ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති යටතට එකතු කළ අගය මත බදු පනතේ 22/7 වගන්ති යටතේ හඳුනාගත් ව්‍යාපෘතිවල ව්‍යාපෘති කාල සීමාව තුළ RIP තත්ත්වය ලබා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂ ව්‍යාපෘති සඳහාත් ව්‍යාපෘති කාල සීමාව තුළ RIP තත්ත්වය අපි ලබා දෙනවා. ඒ වගේම ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහාත් ව්‍යාපෘති කාල සීමාව තුළ RIP තත්ත්වය ලබා ගන්න පුළුවන්. එසේම ඉහත කී ආකාරයන්ට අමතරව වක්‍ර අපනයනකරුවන්ට හෝ අපනයනකරුවන්ට සැපයීම් කරන ඒ වගේම ව්‍යාපෘති සඳහා 22/7 හෝ විශේෂ ව්‍යාපෘති හෝ ක්‍රමෝපාය සම්බන්ධ ව්‍යාපෘති සඳහා සැපයීම් කරන පුද්ගලයන්ගේ සැපයුම් වලින් එස්සට් යටතේ කරන ලද සැපයීම් සහ අපනයන වල මුළු වටිනාකම ඔහු කරන ලද මුළු සැපයුමෙන් 50% ඉක්මවන අවස්ථාවලදීද එම පුද්ගලයන් සඳහා අපි RIP තත්ත්වය ලබා දෙනවා. තවදුරටත් ලියාපදිංචිය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් එකතු කළ අගය මත බදු සම්බන්ධයෙන් නිකුත් කළ අංක 1986 ඇල ඉරක් 9 2016 සැප්තැම්බර් මාස 27 වෙනිදා ගැසට් පත්‍රය බලා ගන්න පුළුවන්. ඒ තුලින් පැහැදිලිව සඳහන් වෙනවා කවුද තවදුරටත් එස්සට් යටතේ ලියාපදිංචිය ලබා ගත යුතු පුද්ගලයන් සහ ඊට අමතරව තවදුරටත් විස්තර වුණා ගැසට් පත්‍රය තුලින් බලා ගන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට එකතු කළ අගය මත බදු යටතේ RIS හෝ RIP තත්ත්වය ලබා ගැනීම සඳහා අවශ්‍ය නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දෙවන මහලේ බදු ලියාපදිංචි අංශයට පැමිණ තමට අවශ්‍ය ලියාපදිංචිය ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සරල කරන ලද එකතු කළ අගය මත බදු යටතේ ලියාපදිංචි වූ සැපයුම්කරුවන් සහ ගැනුම්කරුවන් සාමාන්‍යයෙන් කරන සැපයීම් අපි එස්සට් ස්කීම් එක යටතේ normal සැපයුම් සහ normal suspended supply සහ normal suspended purchase කියලා අපි අඳුන ගන්නවා. ඊට අමතර වශයෙන් අපි NFP suspended supply සහ NFP suspended purchase කියලා අඳුනා ගන්නවා. NFP කියලා මෙහිදී අඳුනන්නේ non foreign exchange. එහිදී
අපි උදාහරණයක් විදිහට ගත්තොත් foreign buyer කෙනෙක් ඉන්නවා. ලංකාවේ A හා B කියලා BI කම්පැනි දෙකක් තියෙනවා. මේ අවස්ථාවේදී foreign buyer සහ ලංකාවේ A හා B අතර ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. එහිදී කියන්නේ foreign buyer කියන්නේ A ගෙන් බඩු අරගෙන B ට manufacturing part එක කරලා export කරන්න කියලා. එතකොට foreign remittance වෙනම A ට එනවා වෙනම B ට එනවා. හැබැයි A B ට බඩු සපයනවා. B A වෙනුවට A ට payment කරන්නේ නැහැ. එතෙන්දී මුදල් ගනුදෙනුවක් ලංකාව තුල සිද්ධ වෙන්නේ නැහැ. වෙන වෙනම A ට හා B ට foreign remittance එනවා foreign buyer ගෙන්. මෙන්න මේ A ගෙන් B ට අපිට taxable supply එකක් බද්දට යට සැපයුමක් සිදු වෙනවා. නමුත් මේක අපි අඳුන ගන්නවා NFP basis යටතේ කරන ලද සැපයීමක් සහ NFP basis යටතේ කරන ලද මිලදී ගැනීමක් විදියට අපි අඳුනාගෙන ඒ ගොල්ලන්ට අපි SAT ස්කීම් එක යටතේ වෙනම NFP basis voucher එකක් හඳුන්වලා දීලා තියෙනවා. මේ ගනුදෙනුව අපි NFP basis යටතේ පද්ධතියේ යථාවත් කරන්න අවශ්‍ය වෙනවා. අපි දැන් බලමු SAT යටතේ මොනවාද සබ්මිට් කරන්න ඕන schedules කියලා. මුලින්ම supplier SAT invoice එක issue කරනවා. අපි SAT invoice එක SAT2 ලෙස අඳුන ගන්නවා. ඊට පස්සේ ඒ invoice ටික enter කරලා අපිට එම අවස්ථාවේ SAT5 කියන schedule එක අදා ගන්න පුළුවන්. මාසයක් අවසන් වන විට එක් purchaserට කරන ලද සැපයුම් වෙන වෙනම එකතු කර ගන්න ඕන. ඒ විදිහට එක් අයට කරපු සැපයුම් වෙනුවෙන් SAT OMPO එක කියලා අපි සිස්ටම් එකේ අප්ඩේට් කරන්න ඕන. ඒ අප්ඩේට් කරපු SAT OMPO එක අදාළ purchaserට purchaser log වුණාම SAT OMPO එක pending RIP approval ලෙස පද්ධතිය දිස් වෙනවා. එතකොට මේ RIP Tamanට තියෙන credit voucher book එකෙන් credit voucher number එකක් දාලා මේ POMPO එක approve කරන්න පුළුවන්. මේ POMPO එකේ values වල එක තියෙන මොන හරි වෙනසක් මත reject කරන්නත් අවස්ථාව තියෙනවා. reject කරපු record එක නැවත supplier log වෙලා එයාට resubmit කරන්න පුළුවන්. ඒ විදියට SAT POMPO එකේ කාර්යයන් කරගන්න පුළුවන්. SAT POMPO එක approve කරාට පස්සේ credit voucher number එකක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ supplierට පුළුවන් තමන්ගේ SAT 5, 5A, 5B කියන schedules ටික submit කරගන්න. ඒ වගේම supplierට පුළුවන් එයාගේ SAT 7 එක update හෝ upload කරන්න schedule එකක් විදියට හදලා පද්ධතිය යථාවත් කරන්න පුළුවන්. ඒ වගේම purchaserට තමන්ගේ purchase සඳහා SAT 6 එක පද්ධතිය යථාවත් කරගන්න පුළුවන්. මේ කාර්යයන් වලදී යම් මාසයක් සඳහා කරන ලද සැපයුම් හෝ ගැනුම් සලකුවම ඊළඟ මාසයේ තමයි පද්ධතිය යථාවත් කරන්න අපි අවස්ථාව ලබා දෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් ජනවාරි මාසයේ කරන ලද සැපයුම් සහ ගැනුම් පද්ධතිය යථාවත් කිරීමට අපි පද්ධතිය බදු ගෙවන්නාට ලබා දෙන්නේ පහසුකම පෙබරවාරි 1 වෙනිදා. ඒ විදියට පෙබරවාරි 1 වෙනිදාට තමයි ජනවාරි මාසේ තියෙන ගනුදෙනු ටික පද්ධතිය යථාවත් කළ හැක්කේ. ඒ විදියටම මාසේ අවසන් වන විට සියලු යථාවත් කිරීම කරලා VAT return එකත් සබ්මිට් කරන්න අවශ්‍ය වෙනවා. දැන් අපි බලමු කොහොමද SAT වලට අදාළව පද්ධතිය යථාවත් කිරීම කරන්නේ කියලා විස්තරාත්මකව. අපි හිතමු A කියලා සප්ලයර් කෙනෙක් ඉන්නවා, B කියලා පර්චේසර් කෙනෙක් ඉන්නවා. SAT යටතේ සාමාන්‍යයෙන් පද්ධතිය යථාවත් කරන්නේ මාසිකව. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් යම් මාසයක් තුළ මේ A Bට සැපයුම් කරලා තියෙනවා. එහිදී මාසය තුළ ඉන්වොයිසස් 10ක සැපයීම් කරලා තියෙනවා. එතකොට අපි මාසයේ අවසානයේදී A ගෙන් Bට
කරන ලද මුළු සැපයුම වෙන්නේ මේ ඉන්වොයිස් 10ම එකතුව. ඒ අවස්ථාවේදී අපි එතකොට ඒ වාගේම තව C, D ආදී තවත් එයාගේ සැපයීම් කරපු පුජ්‍යලෙ ඉන්න පුළුවන්. එතකොට A ගෙන් B ට මේ ඉන්වොයිස් 10 ටෝටල් එකට අදාළව අපි සපයන SWAT form 4 එක. එතකොට A ගෙන් B ට එක SWAT form 4 එකයි අපි සිස්ටම් එකේ යථාවත් කරන්න ඕනේ. ඒ විදිහට A ගෙන් තවත් C කියන කෙනෙකුට D, A ආදී වශයෙන් මාසය තුල ඉන්වොයිස් ටෝටල් තමයි එක එක පුජ්‍යලයන්ට අරගෙන අපි පද්ධතිය යථාවත් කරන්නේ. ඒ විදිහට පද්ධතියේ දාන එක ෆෝම් 4 එකක් අපි පද්ධතිය යථාවත් කරාම B ට පේන්නේ SWAT4 pending RIP approval විදියට. අපි බලමු දැන් කොහොමද සප්ලයි කෙනෙක් විදියට පද්ධතියට ලොග් වෙලා කොහොමද මේ ෆෝම් 4 එක සබ්මිට් කරන්නේ කියලා. සප්ලයර් යාගේ SSID එක දාලා සිලෙක්ට් කරලා SSID නම්බර් එක පාස්වර්ඩ් එක ඊට පස්සේ මෙතන යාගේ ටින් නම්බර් එක ලොග් වෙන්න. මේක තමයි SSID එකෙන් තමන් ලොග් වුණාම සප්ලයිගේ ස්ක්‍රීන් එක. එතෙන්දී return and schedule management වල සබ් මෙනු එක තියෙනවා simplified value added tax ඒක සිලෙක්ට් කරන්න. අපි දැන් යන්නේ SWAT submissions වලට නිසා SWAT submission ක්ලික් කරන්න. දැන් මේ RIS විදියට එයාගේ මාස වලට දාන සබ්මිෂන් සඳහා තමයි මේ තිරේ දිස් වෙන්නේ. අපි උදාහරණයක් විදියට ගමු 2022 අප්‍රේල් මාසයට අදාළව තමයි මේ දැන් අපි ෆෝම් 4 එක අප්ලෝඩ් කරන්න කියලා. අපි මෙතන pending submission ක්ලික් කරා. එතකොට අපිට එනවා 2022 අප්‍රේල් මාසය සඳහා පීරියඩ් එක ඕපන් වෙනවා. එතන මේ SWAT4 එකේ submit SWAT4 අපි දැන් ෆෝම් 4 එකක් එන්ටර් කරන්න යන නිසා එතන ක්ලික් කරන්න. ක්ලික් කරාම අපිට ස්ක්‍රීන් එක මේ විදිහට දිස් වෙනවා. අපිට යම් මාසයක් තුල suspended supplies නැත්නම් අපි මෙතන check box එක ටික් කරන්න ඕන. suspended supplies තියෙනවා නම් මේ check box එක ටික් කරන්න යන්න එපා. දැන් අපි A ගෙන් B ට කරන ලද සැපයුමනේ අපි එන්ටර් කරන්න යන්නේ කියලා හිතන්න. එතකොට මෙතන purchaser tin එක අපි එන්ටර් කරන්න ඕනේ. purchaser ගේ SWAT number එක මම කලින් පැහැදිලි කරා normal suspended supplies NFP suspended supplies කියලා ආකාර දෙකක් තියෙනවා කියලා. මෙතන අපි normal suspended supplies සඳහා මේ තීරුවත් NFP suspended supplies සඳහා මේ තීරුවත් භාවිතා කරනවා. එහිදී අපි normal suspended supplies එන්ටර් කරන්න යන්නේ කියලා දැන් හිතන්නේ. ඒ නිසා අපි මේ check box එක ටික් කරාම අපිට මේ data ටික එන්ටර් කරන්න මේක හැදෙනවා. අපිට normal suspended supplies විතරක් තියෙනවා නම් මේ NFP පැත්ත
ටික් කරන්න යන්න එපා. දැන් අපි supply value එක අපි හිතමු ලක්ෂයක් කියලා. එයාට debit notes තියෙනවා නම් ඒක enter කරන්න, නැත්නම් 0 කියලා දාන්න. credit note value එකක් තියෙනවා නම් අපි 10000ක් කියලා හිතමු. අපි ඒක enter කරමු. enter කරාම system එක calculate කරනවා credit note value එක අඩු කරගෙන adjusted supply value එක 90000 විදියට හැදෙනවා. දැන් අපි VAT amount එක suspended VAT amount එක අපි enter කරන්න ඕනේ. ඒක අපි 7200 කියලා enter කරමු. දැන් අපි A ගෙන් B ට කර සැපයුම ගැන මේ මම කතා කරේ. එහිදී අපි invoice 10ක total එක කියලා අපි මේක සලකන්නේ. ඒ නිසා මේක number of invoices අපි 10 කියලා enter කරා. ඊට පස්සේ මට දැන් තවත් suspended supplies details තව SWAT form 4 අනිත් බදු ගණන් සඳහා තියෙනවා නම් අපි save and add more බටන් එක තමයි ක්ලික් කරන්න ඕනේ. එතකොට අපිට තව SWAT form 4 enter කරන්න system එක හැදෙනවා. yes ක්ලික් කරන්න. ඊට පස්සේ තව form 4 enter කිරීමට ඊළඟ form 4 එක enter කරන්න මේ විදිහට screen එක හැදෙනවා. ඊළඟ supplier ගේ details මේ SWAT form 4 detail එකත් enter කරලා ඒ විදිහට save and add more වලින් තව තමන්ට තියෙන form 4 system එකට enter කරන්න. ඊට පස්සේ මේ විදිහට form 4 ටික enter කරාට පස්සේ proceed button එක click කරන්න. ඊට පස්සේ මෙතන එනවා අපේ declaration එක. මේ අපි අර save කරපුවා මේ විදිහට පහළට draft විදිහට පහළට enter වෙනවා. අපිට ඕන form 4 සියල්ලම enter කරාට පස්සේ මේ විදිහට proceed කරාම RIS declaration එකේ අපි I agree කියන එක ටික් කරලා submit කරා. ඊට පස්සේ අපිට එනවා මේ විදිහට confirmation එකක්. අපි form 4 submit කර බවට. නැවත අපි මේක බැලුවොතින් return and schedule management වල simplified value added tax extra submission click කරන්න. අපි මේක RIS විදියට දැන් මේ 2022 අප්‍රේල් මාසෙට අපි submit SWAT form click කරලා බලන්න. අපි දැනට මම එකයි enter කළේ. මේ අපි enter කරපු SWAT form 4 එක. දැන් මේ විදියට supplier form 4 එක enter කරාම status එක පේන්නේ SWAT 4 pending RIP approval කියලා. මේ SWAT form 4 එක මේ 10/432 කියන SWAT number එක තියෙන purchaser log වුණාම එයාට form 4 එක පේන්න තියෙනවා. අපි දැන් බලමු purchaser විදියට log වෙලා මේ form 4 එක අපිට කොහොමද දිස් වෙන්නේ කියලා. මම දැන් B කියන RIP අපි යාටනේ දැන් form 4 එක දැම්මේ. ඒ විදියට දැන් B විදියට log වෙලා අපි බලනවා B log වුණාම පේන screen එක. එතකොට return and schedule management වල simplified value added tax වලට ගිහිල්ලා SWAT submission click කරන්න ඕන. අපි B මේ වෙලාවේ RIP විදියට තමයි කටයුතු කරන්නේ. අපි යාගේ 2022 අප්‍රේල් 4 වෙනිදා මේ කාල සීමාවේ මේ SWAT 6 submission වල screen එක තියෙන්නේ. පොඩක් පහළට ගියාම යාට පේනවා ඒ 10433 SWAT number එක තියෙන කෙනා එයාට දාපු form 4 එක තමයි මේ දිස් වෙන්නේ. අපේ form 4 එකේ link එකෙන් click කරාම තමයි මේක ආවේ. මෙතන මේ තියෙනවා RIP information RIS information උත් තියෙනවා. මේ තියෙන්නේ form 4 එක. අපි මේ form 4 එකේ details දැන් එයාගේ invoices 10ක් තිබුණා. සැපයුම ලක්ෂයයි. ඒකේ credit note value එකක් තියෙනවා 10000ක. මේ තියෙන values එක අපි එකඟ නැත්තම් එක යම් වෙනකින් එක invoice එකක් මිස් වෙලා හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ form 4 එක අපිට reject කරන්න පුළුවන්. reject කරන්න මෙතන reject reason එක දාලා පහළ තියෙනවා reject button එක. එතනින් reject කරන්න පුළුවන්.
දැන් මේ දාපු ෆෝම් කෝ එකේ ස්ටේටස් එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ pending RIP approval record එකනේ. දැන් මේකේ රිජෙක්ට් කරෝතින් rejected by RIP විදියට අපිට දිස් වෙනවා. දැන් අපි මේක රිජෙක්ට් කරලා බලමු. ඒකට අපි රිජෙක්ට් රීසන් එක අනිවාර්යෙන් දාන්න ඕන. අපි හිතමු incorrect amount එකක් ලියලා තියෙන්නේ කියලා. ඒක රිජෙක්ට් කරනවා. පාට ගියම් බැලුම් පේනවා. ඉස්සෙල්ලා මේක තිබ්බේ pending RIP approval විදියට. දැන් මේක rejected by RIP කියලා තියෙනවා. මේ විදියටම තමයි supply log වුණාම යාට පේන්නේ. අපි බලමු දැන් supplier දාන form කෝ එකක් purchase approve කරන්න ඕන credit voucher number එකක් දාලා. මේ සඳහා අපි දෙපාර්තමේන්තුවෙන් credit voucher issue කරනවා. ඒ සඳහා RIP එන කියන්නේ purchaser පද්ධතියට log වෙලා credit voucher request කරන්න ඕන. අපි ඒ request කරන්නේ කොහොමද කියලා බලමු. පද්ධතියට log වුණාට පස්සේ return and schedule management වල simplified value added tax එතන ඉස්සර submission වලටම ගියාම RIP විදියට අපිට දිස් වෙන අපිට අවශ්‍ය මාසය ක්ලික් කරන්න pending upload දැන ක්ලික් කරාම දිස් වෙනවා. ඒ 2022 අප්‍රේල් මාසය සඳහා ස්ක්‍රීන් එක හැදිලා පේන්න තියෙනවා. එතන request credit voucher කියලා මේ විදිහට දිස් වෙනවා. එතන ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාම මේ තියෙනවා ඒ අපි credit voucher request කරන period එක. අපිට මෙතන number of new credit voucher request කියලා එතන දැන් අපි දාන්න ඕන. සාමාන්‍යයෙන් credit voucher 50 පොත් තියෙන අපි ඉස්සෙල්ලාම දෙන්නේ 50ක්. ඒ නිසා මෙතන 50 කියලා එන්ටර් කරන්න. NFP basis එකට අපි ලියාපදිංචි කරලා නැති නිසා අපි එතන බිංදුව කියලා දානවා. ඊට පස්සේ මේක සබ්මිට් කරා. සබ්මිට් කරාට පස්සේ මේ විදිහට අපිට confirmation page එකක් එනවා. මේ page එකේ අපි print එකක් අරගෙන department එකට එන්න ඕනේ. credit voucher book එක collect කරගෙන යන්න. මේ print එකට අමතරව මේ confirmation print එකට අමතරව බදු ගෙවන්න asset certificate එක අරගෙන එන්න ඕන. මේ මුල් වතාවේ ගන්නව නම් අපිට පරණ පොතක් නැහැ. ඒ නිසා confirmation request එකයි asset original certificate එකයි අරගෙන credit voucher collector විදියට අපේ පද්ධතියේ නම තියෙන පුච්චලයාම ඇවිල්ලා credit voucher book එක department එකෙන් collect කරගෙන යන්න පුළුවන්. කලින් පොතක් ගෙනහිල්ලා නැවත පොතක් ගන්න කෙනෙක් නම් අපි ලබා දීලා තියෙන පොතේ pink color copy එක ඒ කොළ 50 නැවත පොතක් විදියට පිළියෙල කරගෙන අර confirmation request එකයි asset certificate එකට අමතරව pink color copy set එකත් එක්කම තමයි අලුත් පොතක් collect කරගෙන යන department එකට එන්න ඕනේ. ඒකට අපි department එකේ ground floor එකේ පහසුකම් සලසලා තියෙනවා. අපි බලමු RIS විදියට අපහු log වෙලා set submission මෙන්න ක්ලික් කරන්න. RIS විදියට අපි submit set ක්ලික් කරන්න. පොඩක් පහළට ගියාම පේනවා RIP reject කරපු record එක. මේ record එක මම කිව්ව ඉස්සෙල්ලත් අපිට නැවත submit කරන්න පුළුවන් කියලා. අපි ඒක open කරමු link එකෙන් ක්ලික් කරා. පහළට යන්න. මෙතන අපි හිතමු මේ number of invoices වල තමයි වැරද්ද තිබ්බේ කියලා. එහෙම නැත්නම් මේ අපිට ඒව වෙනස් කරන්න පුළුවන්. අපි හිතමු number of invoices 10 නෙමෙයි 9. අපි ඒක වෙනස් කරා. නැවත මේක save කරලා override the existing record yes ක්ලික් කරන්න. proceed button එක ක්ලික් කරන්න.
ඊට පස්සේ ඒක ආයි save draft mode එකට එනවා. ඊට පස්සේ ආයි agree click කරලා මේ declaration එකේ නැවත submit කරන්න. submit කරාම මේක අපිට ආයි දිස් වෙනවා. pending RIP approval ඉතින් අපි ඒක බලමු. නැවත set submission RIS විදියට set form 4 එක අපි බලමු. මේ දැන් අර rejected record එක resubmit කරාම set for pending RIP approval විදියට නැවත දිස් වෙනවා. නැවත මේ record එක අපිට purchaser විදියට මේ purchaser log වුණාම බලන්න පුළුවන් pending approval විදියට මේක තියෙනවා. දැන් අපි බලමු purchaser asset for pending record එකකට approval එක දෙන්නේ කොහොමද කියලා. මේ purchaserට දිසෙන යාට දාපු form 4 ටික අපි මේ pending approval කියන තැන link එක තියෙන එක click කරන්න. අපි හිතමු මෙන්න මේ record එකට තමයි අපි දැන් approval එක දෙන්න යන්නේ කියලා. අපි මේ detail එක නම් අපිට පුළුවන් මෙතන credit voucher number එක දාලා approve කරන්න. එතකොට අපි අර credit voucher request කරලා අපිට ලැබලා දී තියෙන credit voucher book එකේ number එක මෙතන enter කරන්න ඕන. එතෙන්දී CRV කියලා type කරලා අපිට ලබා දීලා තියෙන පොතේ number එක space මුකුත් තියන්නේ නැහැ. ඒ විදිහටම enter කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන adjusted value එක අපි අතින් enter කරන්න ඕනේ. එතකොට අපේ supply එක ලක්ෂයක් තිබ්බා. debit credit note 10000යි. adjusted value එක එතකොට 90000ක් වෙනවා. ඊට අදාළ VAT amount එක enter කරන්න ඕනේ. ඊට පස්සේ approve button එක click කරන්න ඕනේ. එතකොට RIP declaration එකක් එනවා. ඒක I agree කියලා click කරලා approve button එක click කරන්න. ඊට පස්සේ එන message එකේ OK button එක click කරන්න. ඒකේ form 4 එක පොඩ පහළට යන්න. දැන් ඒක අපිට දිස් වෙනවා. අපි approve කරා. අපි දාපු credit voucher number එක CRV 601. ඒ record එක approved by RIP විදියට අපිට දැන් දිස් වෙනවා. ඒ විදිහටම මේ ස්ක්‍රීන් එකේ තියෙනවා අපිට යම් මාසයක් තුල කිසිදු පර්චේස් එකක් නැත්තම් ඒ මාසෙට අදාළව අපි මේ asset එකේ අපි දාන්න ඕන අප්ඩේට් කරන්න ඕන no suspended purchase කියලා. එතෙන්දී අපිට මේ ස්ක්‍රීන් එකේ පහතට යනකොට මෙතන තියෙනවා in the event that no suspended purchase in the current period please check the checkbox කියනවා. මෙන්න මේක ටික් කරන්න ඕන. අපිට purchase තියෙනවා නම් මේක ටික් කරන්න යන්න එපා. නැත්තම් අනිවාර්යයෙන්ම මේ check box එක ටික් කරලා submit කරන්න. එතකොට අපේ පද්ධතිය යථාවත් වෙනවා අපිට මේ මාසෙ තුල කිසිදු purchase එකක් නැහැ කියලා. supplier විසින් form 4 system එකේ update කරලා ඊට පස්සේ purchaser මේ form 4 එකට credit voucher number එකක් දාලා approve කරාට පස්සේ නැවත supplier සහ purchaser විසින් අදාළ schedule submit කරන්න ඕන. එහිදී මුලින්ම කරන්න වෙන්නේ supplierට SWAT form 5, 5A, 5B කියන data ටික submit කරන්න ඕන. මේ SWAT 5, 5A, 5B කියන ඒවා අනිවාර්යයෙන්ම submit කරන්න වෙන්නේ schedule එකක් විදියට හදලා system එකට upload කරන්න තියෙන්නේ. schedule එක හදන්න අපි IRD web එකේ අදාළ schedule formats ටික තියෙනවා. ඒක download කරගෙන තමන්ට තියෙන data ටික ඒකේ enter කරගෙන ඉන්න ඕනේ. අපිට schedules download කරගන්න IRD web එකට log වෙලා ඒකේ downloads menu එකේ return and schedule click කරන්න. එතන මේ simplified value added tax click කරාම අපිට asset එකට අදාළව තියෙන schedules දකින්න පුළුවන්. එතන asset 5, 5A, 5B, asset 6 එක, asset 7. මේ schedules පහ තමයි asset යටතට තියෙන්නේ. අදාළ schedule එක දැන් form 5 submit කරනවා නම් asset 5 schedule එක download කරන්න මෙතන click කරාම අපිට schedule එක open වෙනවා.
මේ SZ file schedule එක මේ schedule එකේ අදාළ details ටික enter කරන්න. තමන්ට තියෙන invoices අනුව invoice ඔක්කොම මේ පහළට enter කරගෙන යන්න ඕන. serial number එක, RIP TIN number එක, ඊට පස්සේ SZ number එක, SZ number එක, credit voucher number එක. මෙතන normal ද NFE supplies ද කියලා මෙතන select කරන්න තියෙන්නේ. මේ විදිහට normal NFE විදිහට select කරන්න ඕන. මෙතන invoice date එක, suspended tax invoice number එක, supply value එක, මෙතන suspended VAT amount එක, ඒ විදිහට details ටික enter කරන්න යන්න ඕන. මම ඉස්සෙල්ලා schedules වල පැහැදිලි කරද්දී අර හැම cage එකේම තිබුණා එක cages වලට තියෙන validations. ඒ වයිද විශේෂයෙන් තියෙන මේ serial number එක digits 10ක එකක්, TIN number එක digits 9කින් තියෙන්නේ. ඒ විදිහටම SZ number එක formats දෙකක් තියෙනවා. අපි 2016යි 1කට කලින්, ඒ කියන්නේ 2015 12 31 වෙනකන් අපි legacy period එකේ issue කරලා තිබුණේ 7000 කාණ්ඩයට වෙනකන් numbers. ඒ කියන්නේ ඉලක්කම් 4ක අංකයක්. අපි ඒ නිසා SWAT number එක enter කරන හැම අවස්ථාවකම SWAT digits 6ක් හැදෙන්න ඕන. අපි හිතමු උදාහරණයක් විදිහට 720 කියලා ගත්තොත් SWAT 0.3යි 720. ඒ ආකාරයට තමයි SWAT number එක එන්න ඕනේ. අපි 2016 1න් පස්සේ issue කරේ 10000ට එහා අංක. එහිදී ඉලක්කම් 5ක අංකයක්. එතකොට ඒ SWAT number එක enter කිරීමේදී number එක විතරමයි enter කරන්න ඕන. අනිවාර්යෙන් SWAT number එකේ මේ format දෙක අපි use කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට schedule submit කරද්දී invalid වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ number of invoices කියන එක 7 digits තමයි තියෙන්නේ, numeric වෙන්න ඕන. credit voucher number කියන එක digits 10කින් යන්න පුළුවන්. schedule enter කරද්දී CRV කියන එක automatically එනවා. අනිත් අවස්ථාවලදී අපි schedule එකක් නොවන අවස්ථාවලදී credit voucher number එක ඉස්සරහින් CRV enter කරන්න ඕන, space තියන්න බෑ. invoice date format එක DDMMYY කියන format එකම භාවිතා කරන්න ඕනේ. ඊට පස්සේ suspended invoice number කියන එක digits 40ක්. value of supply or debit note, credit note සඳහා digits 13ක්. SWAT amount එක digits 13කින් යුක්ත වෙනවා. ඒ වගේම date of debit note or credit note වලට අපිට DDMMYY කියන format එක තමයි අපි භාවිතා කරන්න ඕන. ඒ වගේම debit note credit note number එක සඳහා උපරිම digits 40ක් භාවිතා කරන්න පුළුවන්. අපි දැන් බලමු schedule file එකක් කොහොමද name කරගන්නේ, ඒකේ name format එක මොකක්ද කියලා. registration date එකට අදාළව මම SWAT number format එක ආකාර දෙකක් තියෙනවා කියලා කිව්වා. ඒකත් මෙතන උදාහරණයක් විදිහට මම පෙන්නලා තියෙනවා. එතෙන්දී 2015 1231ට පෙර registration date එක තියෙනවා නම් SWAT number එක එන්න ඕන මෙන්න මේ ආකාරයට. SWAT digits 6 හැදෙන්න ඕන. අපි හිතමු 2022 ජනවාරි schedule එක නම් මේ විදිහට SWAT number එක දාලා underscore 2022 0.1 ජනවාරි එක underscore SWAT 5. මෙතන ඊට එහා මොකුත් එන්න බෑ. SWAT 5. SWAT 6 නම් SWAT 6 7 නම් ඒ විදිහට මෙතනින් ඉවර වෙන්න ඕනේ. registration date එක 2016 1කට පස්සේ නම් අපිට ඉලක්කම් 5 number එකක් තියෙන්නේ. එතකොට ඒ number එක විතරයි මෙතෙන්ට එන්නේ. underscore 2022.1 underscore SWAT 5. මේක තමයි අපි schedule file name කරන format එක. මේ විදියට schedule එකේ data enter කරලා name එක මේ විදියට දාලා save කරද්දී save as type වලින් CSV format එකක්, බොහෝ වෙලාවට CSV delimited කියන එක select කරලා අපි CSV file එකක් විදියට save කරගන්න ඕන. ඒ විදියට save කරගත්ත schedule file එක verification tool එක භාවිතා කරලා අපි verify කරගන්න ඕන. ඒ verify කරද්දී
වෙරිෆිකේෂන් එක මෙතන browser verify කරාම validation fail නම් මෙතන පහළට දිස් වෙනවා මොන serial numbers වල මොනවද තියෙන වැරදි කියලා. ඊට පස්සේ නැවත මේක අපිට අදාළ මේ serial number එකට අදාළව තියෙන වැරදි නිවැරදි කරලා නැවත save කරලා ආපහු මේ verification tool එක භාවිතා කරලා අපිට check කරගන්න පුළුවන්. ඒක schedule එක pass වුණාට පස්සේ අපිට ඒක submit කරන්න පුළුවන්. submit කරාට පස්සේ මේ department එකේ verification process එකට මම ඉස්සෙල්ලා පැහැදිලි කරා. එහිදී අපි ගන්නේ නිවැරදිම data ගැනීම තමයි මේකේ අරමුණ වෙන්නේ. එතකොට verification batch job එක run වුණාට පස්සේ schedule file එකේ status එක අපිට බලා ගන්න පුළුවන් submitted ද invalid ද කියලා. invalid නම් අපි අනිවාර්යයෙන්ම schedule file එක අපි check කර ගන්න ඕන upload schedule and document කියලා screen එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා අපිට period එක දාලා අපේ upload කරපු schedule එකේ processing status එක බලා ගන්න පුළුවන්. ඒ status එක completed නම් අපි schedule එක අරගෙන තියෙන්නේ. completed with error හරි නම් අපි schedule එක නැවත upload කරන්න ඕන. SAT වලදී අපි යම් schedule එකක් completed with error වුණත් අපි පැහැදිලිව පෙන්නලා තියෙනවා මෙන්න මේ records ටික තමයි invalid වෙලා තියෙන්නේ කියලා. එතෙන්දී සම්පූර්ණ schedule එකම නැවත upload කරන්න ඕන. අපි වැරදි record විතරක් හදලා upload කරලා බෑ. වැරදි ඒවා නිවැරදි කරලා ඒ සම්පූර්ණ schedule එකම නැවත upload කළ යුතුයි. මේ upload schedule and document UI එකෙන් මම කව processing status එක බලා ගන්න පුළුවන් කියලා. ඒකේ අවස්ථා දෙකක් තියෙනවා. එකකින් අපිට කලින් අපි හිතමු schedule එකක් දැම්මා. නමුත් තව schedule records දාන්න තිබ්බා. මේ අවස්ථාවක ඉතුරු schedule එක දාන්න. amend schedules කියලා කිව්වේ එකට. ඒ schedule එක දාන්න පුළුවන්. ඒ වගේම අපිට වැරදිච්ච schedule එකක් නැවත correct කරලා අපිට upload කරන්නත් පුළුවන් මේ upload screen එකෙන්. ඊට පස්සේ අපිට check කරන්න පුළුවන් schedule processing status එක. ඒකෙදි අපිට completed with error ද කියලාත් මේකේ බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ upload schedule and document screen එකේ අපිට තියෙන අවස්ථා දෙක තමයි මේ. එකක් upload කරගන්න පුළුවන් අනිත් එක processing status එක බලා ගන්න පුළුවන්. අපි මේ විදියට අපේ දැන් taxpayer verification එකක් කරලෙව්වා. ඊට පස්සේ department verification එකට පස්සේ අපි system එකට data දාගත්තා. දැන් මේ SAT module එකට දාගත්ත data අපි match කරනවා. එතකොට form 4157 මේ data අපි match කරනවා system එකේ daily process එකක් තියෙනවා. ඊට පස්සේ ඒ match කරපු data match වෙනවා නම් ගැටලුවක් නැහැ status එක match කියලා තියෙනවා. unmatch අවස්ථාවලදී අපිට ඒ records නැවත නිවැරදි කරගන්න ඕන. එතකොට unmatch විය හැකි අවස්ථා තමයි එකක් SAT 6 එක submit වෙලා නැති වෙන්න පුළුවන්. තව අවස්ථාවක් SAT 7 එක submit නැහැ කියලා තියෙනවා. සමහරලාට difference තියෙන කියන්නේ suspended value එකේ වෙනස්කම්, SAT amount එකේ වෙනස්කම්, ඊට පස්සේ number of invoices වැරදියට දාලා තියෙන්න පුළුවන්. credit voucher number එක වැරදිලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ credit voucher එක වෙන period එකක enter කිරීමක් වෙන්න පුළුවන්. ඒ වගේ අපිට විවිධ unmatch අවස්ථා දකින්න පුළුවන්. එතෙන්දී මේ 6 schedule එක නැහැ. 6 submitted නැහැ කියන්න පුළුවන්. 7 එක නැහැ කියන අවස්ථා දෙකේදී බදු ගෙවන්නටම පුළුවන්. තමන් දාපු schedule එක 6 එක හෝ 7 එක හෝ අර upload schedule and document screen එකට ගිහිල්ලා තමන්ටම check කරගන්න පුළුවන් තමන් දාපු schedule එකේ වැරදි නිවැරදි බව. ඒක completed නම් ප්‍රශ්නයක් නෑ. completed with error හෝ error තියෙන අවස්ථාවක ඒකේ පහලින් පෙන්නනවා link එක click කරාම පහළට ගියාම පේන්න තියෙනවා මොනවද errors කියලා. ඒව බලලා schedule එක නිවැරදි කරලා සම්පූර්ණ schedule එකම නැවත
සබ්මිට් කරන්න ඕන. ඒක Tamanටම නිවැරදි කරගන්න පුළුවන් අවස්ථාව. අනිත් ඒවා ගත්තොත් අර values වල difference, number of invoices difference වගේ තියෙන ඒවා ඒක tax payerටම හදාගන්න බෑ. ඒකට tax payer දෙපාර්තමේන්තුවට ඇවිල්ලා අපේ නිලධාරීන්ගේ සහයෝගයෙන් තමයි කරගන්න වෙන්නේ. ඒවට RIP ගේ රික්වෙස්ට් එකක්, RIS ගේ රික්වෙස්ට් එකක්, ඊට පස්සේ ඔරිජිනල් ඉන්වොයිසස්, ඔරිජිනල් ක්‍රෙඩිට් වවුචර් එක, ඒවට අදාළ තවත් තියෙනවා නම් තහවුරු කරන්න ඕන ලේඛනයේ ඒ අවස්ථානුකූලව ඒව ඉදිරිපත් කරලා දෙපාර්තමේන්තු නිලධාරියෙකු ලවා ඒවයි වැරදි නිවැරදි කරගන්න වෙනවා. සමහර අවස්ථාවල තියෙන්න පුළුවන් SR4 එක රිජෙක්ට් කරලා තියෙනවා. මේ රෙකෝඩ් එක සප්ලයර්ට ඩිලීට් කරගන්න උවමනා වෙන අවස්ථාවල් වෙන්න පුළුවන්. එතෙන්දී රිජෙක්ට් කරපු රෙකෝඩ් එකක් නම් සප්ලයර්ගේ රික්වෙස්ට් එක විතරක් අපිට ප්‍රමාණවත්. ඒකත් දෙපාර්තමේන්තු නිලධාරියෙකුට දීලා මේක ඩිලීට් කරගන්න පුළුවන්. හැබැයි ඩිලීට් කරගන්න අවශ්‍යතාවය පැහැදිලිව සහ පිළිගත හැකි හේතුවක් විය යුතුයි. ඊට පස්සේ තියෙන්න පුළුවන් අර tax payerගේ normal e-filing period එක ඉක්ුත් වෙලා තියෙන pending RIP approval records තියෙන්න පුළුවන්. සමහර අවස්ථාවක මේ pending RIP approval records approve කිරීම තමයි බොහෝ වෙලාට වෙන්නේ. ඇතැම් අවස්ථාවලක delete කරගන්න request කරන්න පුළුවන්. delete කරගන්නව නම් ඒකට පිළිගත හැකි හේතු ඉදිරිපත් වෙන්න ඕන. approve කරගන්න ඕනේ නම් මෙන්න මේ ලේඛන ටික ඕන වෙනවා. original credit voucher එක, RIP හා RIS ගේ request letters ඕන approve කරගන්න. delete කරගන්න ඕන උනත් ඒකට සාධාරණ හේතු සමග RIP RIS දෙන්නගෙම request letters අපිට ඕන වෙනවා. ඒ ආකාරයට SWAT module එකේ data submit කරාට පස්සේ VAT return එකේ අදාළ සැපයුම් සහ ගැනුම් declare කරන්න ඕන. VAT return එකේ supplies CKH එකෙත් අදාළ VAT amount එක KH 2A එකෙත් ඊට අදාළ credit එක R2 KH එකෙත් declare වෙන්න ඕන. ඒ වගේම suspended purchase එහිදී normal suspended purchase KH එකේද ඊට අදාළ VAT amount එක KH සඳහන් වෙන්න ඕන. NFP suspended purchase KJ1 එකේ ඊට අදාළ VAT amount එක KH K1 එකේ සඳහන් කරන්න ඕන.